කියොත් අපි කොච්චර පිටරට කට්ටිය ඉන්නවද? පාකිස්තාන කට්ටිය ගත්තොත් මම හිතන්නේ සෑහෙන ගණනාවක් ඉන්නවා. ශ්‍රී ලාංකිකයෝ ඉන්නේ ඉතාම කුඩා ප්‍රමාණයක්. ඒ කට්ටිය එක්ක සලකලා බැලුවොත් මේ ව්‍යාපාරේ. ඉතින් මට හිතෙනවා අපිට එකතු වෙලා. يعني අපි යන ගමනට අපි එකිනෙකා පුළු දන්න දේවල් මේ කියලා දීමෙන් අපේ ව්‍යාපාර වලට පාඩුවක් එහෙම වෙන්නේ නැහැ. එහෙම තමයි ඉස්සර අපි විශ්වාස කරේ. ඉස්සර හිතනවා මේ අරයට වැඩිය මට පොඩ්ඩක් දාගන්න කොහොමද මෙයාට වැඩිය මම කොහොමද බිස්නස් කරන්න කියලා. ඒක දැන් අපි එළියට ආවට පස්සේ මේ සමන්සන් ඉන්නවා අඩිසන් ඉන්නවා අපි කතා කරාට පස්සේ තේරෙනවා මේක ඕන තරම් ඉඳ තියෙනවා. මාකට් එකේ يعني පිටරටවල වල වාහන ගන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. තමෝ කොහොමද මේකට ඇතුල් වෙන්නේ කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට කල්පනා කරලා අපි පුළුවන් නම් කෙනෙකුට අතර මේකට නැතුව පුළුවන් විදිහට අපි අතර සහයෝගය ඇති කරගෙන එකක් අන්නෝනේ සහයෝගය මේ ඇසෝසියේෂන් එකක් කියලා මේකේ මෙම්බර්ෂිප් එකක් එකතු කරන එක නෙමෙයි තේරුම. හැබැයි අර එකතු වෙන්න හේතුවක් තියෙනවා. අයි අද ඕගොල්ලොන්ට අපි නඩ ගහන්න පුළුවන් වුණේ ඇසෝසියේෂන් එකක් තියෙන නිසා. හරි. ඉතින් ඒ වගේ අනුම ගානේ කොච්චර බිසි වුණත් අවුරුද්දකට දෙතුන් පාරක් හරි එකතු වෙලා කතා කරලා මට මෙන්න මේව කරදරයක් වෙලා දෙනවා මේ ඔප්ෂන් එකකින් මට මොකද්ද මේක කරන්න පුළුවන් කියලා ඇසෝසියේෂන් එක නැත්නම් මෙතන ඉන්න කට්ටිය ගොඩක් එක්ස්පීරියන්ස් කට්ටිය ඉන්නේ. ඉතින් ඒ කට්ටියකින් උදව් ගන්නත් පුළුවන්. ඒක තමයි මගේ මට තියෙන මට දෙන්න ඕන පණිවිඩේ. ඉතින් ඒකට ඇත්තටම ඇසෝසියේෂන් එක උදව් වෙනවා. අපි ඕන වෙලාවක අපේ ඉන්න පස්සේ අපේ මෙම්බර්ස් ටික අඳුරලා දෙන්නම් ඒගොල්ලෝගෙන් උදව් ගන්න පුළුවන්. අපිත් එක්ක එකතු වෙලා මේ ඇසෝසියේෂන් එක මාර්ගයෙන් හෝ නැතුව ශ්‍රී ලාංකිකයෝ හැටියට අපිට මේ ගමන අපි ජපානයේ ඉන්නේ අපි ඇත්තටම ඇවිල්ලා ටික කාලයකට නැත්තම් මේ ඒකාකාරී ජීවිතයක් හැමදාම තියෙනවා. ගොඩක් වෙලාවට අපි ගියා උදේ ඉඳන් වැඩ කෙරුවා ගෙදර ගියා කෑම කාලා නිදාගත්තා පහෝදා නැගිට්ටා ඒ වගේ ඒකාකාරී ජීවිතයක් අපේ ව්‍යාපාරය දියුණු කර ගැනීම සඳහා මේකට ගත කරන කාලය අපිට යනවා කියන හිතන්න එපා. දවසක් ටෝකියෝ වලට ඇවිල්ලා ගියා කියලා මම හිතනවා එක වචනයක් අහගෙන ගියොත් මම හිතන්නේ ඒක ඔයගොල්ලොන්ට සෑහෙන ශක්තියක් දෙයි කියලා. ගොඩක් දේවල් තියෙනවා. දැන් මමත් අර ඇසෝසියේෂන්ස් වල ඉන්න නිසා දන්නවා. දැන් ওই සුනාමි ඔය මේ රේඩියේෂන් ප්‍රශ්නේ. නියුක්ලියර් රේඩියේෂන් තියෙන වාහන වල සල්ලි ආපහු ගන්න එක. ඒක ඉස්සෙල්ලාම කරේ ජපනීස් කම්පැනිස් වල විතරයි. ඒගොල්ලෝ විතරක් ඉස්සෙල්ලාම ගිහිල්ලා ඒ ඉන්ෆර්මේෂන් තියෙන කට්ටිය ඔක්කොම ඒ ගන්න ක්‍රමයක් තිබුණා. මම දන්නේ ඔයගොල්ලෝ දැන් ඒක ලබා ගන්නවා කියලා. මොකද අමාරින වාහනයකින්ම 2500ක් 2000ක් විතර වගේ ගෙවන්න ඕනේ උසුනකට ඒ සල්ලි ආපහු අමුන්ට ගන්න පුළුවන්. ඒ ගන්න පුළුවන් විදිය මේ ටෝකියෝ ඉලෙක්ට්‍රිසිටි කම්පැනිෙන් ආපහු ගෙවනවා. ඉතින් දන්න කට්ටිය කරනවා, නොදන්න කට්ටිය දන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල්. ඉතින් පොඩි දේවල් තියෙනවා අපි මම දන්න දේවල් එක එක්කෙනා දන්න දේවල්. අපි ඔය ටික බෙදාගත්තත් ඇති අපිට සෑහෙන සල්ලියක් ඒකෙන් එකතු වෙනවා. කීයක් හරි කවදා හරි ලංකාවට ඒකෙන් කීයක් හරි යන නිසා අපි ඒක තමයි අපේ තියෙන මේ මූලිකම මාර්ගය. ඒකත් එක්ක මම හිතන්නේ මගේ කතාව මම මෙතනින් අවසන් කරනවා. අවසාන වශයෙන් ඔබ සියලු දෙනාටම මම පැමිණීම ගැන වැඩ ගොඩක් තියාගෙන දැන් මෙහි පැමිණි අපේ ජයන්ත බණ්ඩාර මහතාට බොහොම ස්තුති කරනවා. මගේ කතාව අවසන් කරනවා. ඉසුදී සභාපතිතුමනි ඔබට සභාපතිතුමාගේ කතාව සමන් දුන්නේද මේ සංගමයේ කෙටි කාලයක් තුළ කරපු ක්‍රියාපිළිවෙල ඔබට යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති. ඒ වගේම මේ සංගමයට සම්බන්ධ වීම තුළ ඔබට ලබාගත හැකි විශේෂයෙන්ම ව්‍යාපාරික අවස්ථා බොහොමයක් තියෙනවා. ඒ වගේම අපි ශ්‍රී ලාංකිකව හැටියට අපි සියලු දෙනාටම රැඳී සිටීමට මේ හොඳ අවස්ථාවක්. විශේෂයෙන්ම අපිට අපි ඉන්නේ ලංකාවේ නෙමෙයි ජපානයේ. අපිට මේ සියලු දෙනා එකතු වෙලා ඉන්න වෙලාවක අපිට අපේම ලංකාවේ ඉන්නවා වගේ කිසියම් විදිහකට මානසික සුවයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මම මේ අවස්ථාව ගෞරවයෙන් පිළිගන්නවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධාන ලේකම් ජයන්ත බණ්ඩාර මහතා මේ අවස්ථාවට පැමිණුණා. අපි එතුමාව ඉතා උණුසුම් ආකාරයෙන් අපි පිළිගන්නවා. ඒ වගේම කියන්න ඕනේ මෙතන ඉන්නවා බොහොම දෙනෙක් බලනවා ලංකාවට වාහන අපනයන කරන විශාල ප්‍රමාණයක් ඉන්න පෞද්ගලිකව දන්නවා. අපි දන්නවා ලංකාවේ වෙළඳපොළ ඉතා ශනිකව නීති වෙනස් කරනවා. එතකොට විශාල ගැටලු ප්‍රමාණයකින් මුහුණ දෙනවා. මම හිතන්නේ දරා ගන්න බැරි විදිහට
තමන්ගේ ව්‍යාපාරය අඛණ්ඩව කරගෙන යන්න බැරි තරම් විදිහට අවදානමකට යොමු වෙනවා. මම හිතනවා මේ වගේ සංගමයක සියලු දෙනාම රැස් වෙලා ඉන්නවා නම් අපිට පුළුවන් ගිහිල්ලා අපේ රජයට ගිහිල්ලා කියන්න මේ වගේ දේවල් මේ වගේ ශනිකව නෙමෙයි අර ඉස්සෙල්ලා රාමනායක මහතා ප්‍රකාශ කරපු විදිහට බජට් එකකින් කරන්න කියලා. එතකොට අපි දන්නවා කල් තියලා බජට් එක එනකොට යම් කිසිකට නීති වෙනස් වෙනවා. අපි වාහන අතිය තියාගන්න නැහැ. ඒ නිසා මම කියන්නේ ඔබ සමට සියලු දෙනාම වේතන වැඩිලා මේ සංගමය තව තවත් ශක්තිමත් කරන්න. මම ඊළඟට ආරාධනා කරනවා ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමයේ භාණ්ඩාගාරික තැන්පත් සමන් මහතාට ඔබ ආමන්ත්‍රණය කරනවා. සැන්දෑවක් සිදු කරනවා. රාමනායක මහත්තයා මේ කතාව තුළ මේ මොකක්ද කියනවා කරන්නේ කියලා තමයි. කොටස. ඒ අමතරව ඔය ගත්තට පස්සේ විශේෂයෙන්ම තානකතුමාගේ අදහසක් අනුව අපි අසුසා මේ සංගමය හදනකොට සියලු දෙනා මේ ව්‍යාපාරයේ තුල හිටියා. නමුත් ඒකපොත හිටියේ හැමෝම වෙන වෙන විදියට. උදාහරණයක් විදියට රාමනායක මහත්තයාගේ අපලෝඩ් කරන පාසල හිටියා. අලි මේ කොළඹ අලිවාරේ කියා දරිලා මොනවාරි ඒ අවුරුද්දට සුපත ඔය වගේ රටක හිටියේ. නම් අපි මේ සංගමය හදුවට පස්සේ දැක්කදේ තමයි නිරන්තරයෙන් හම්බෙන්න ගන්නවා. අපි අපිට තියෙන ප්‍රශ්න ගැන කතා කරනවා. ලංකාවේ මාර්කට් එක ලංකාවේ සමහරදාක සමහර කස්ටමර්ලා ඉන්නවා මගෙන් අද වාහන අරගෙන ඊට පස්සේ මට යන්නේ ගාඩිවන් තියෙනවා ඉලන් කිව්වා ජගත් වාහන අලි ඔවර් රොටේෂන් එකක් කරන එකක් තියෙනවා බෞද්ධාලය අපිට තමයි අපිට ඒක උගන්වපු බලතෝ ගන්න පුළුවන් අපේ පැත්තට විහාය මොකද අපි ගාතරේ කතා කරන මට වෙන මතුවා මොකද ජලක් ප්‍රකාශන ජලක් තුමක් අවසාන කරුවට පස්සේ අපි ඔක්කොම එක්කෙනෙක් නැත්තම් දෙන්නෙක් තමයි ඒ ස්ථාන වෙලා ඒ වගේ වෙලාවල් කියන්නේ අපි යදාල පුද්ගලයා කාදක් කරනවා අපේ වෙබ්සයිට් එකේ අපි පබ්ලිෂ් කරනවා මෙම්බර්ස්ලා තමයි මේ හවල් පුද්ගලයාගේ ඒ අවකාල කාලසීමාවල මොනවාද ඒ ව්‍යාපාරකට මොනවාද විශේෂයෙන්ම ඊට අමතරව මේ සංගමයේ තියෙන බටනම අපේ ඇසෝසියේෂන් එක. කලින් මට කාලේ හරි ඔය රැකින් ඕඩර් එකක් ආවට පස්සේ මට ඒක කරගන්න බැහැ මම ඒක අත්දැක. සාමාන්‍ය සිද්ධිය. නමුත් සංගමයේ කොට නැතුවට පස්සේ මට කරන්න බැරි ඕඩර් එකක් තියෙනවා මම ඒක සංගමයේ කරා. ඒක සංගමයේ කවුරු හරි කරනවා. ඒක හැකියාවක් දෙන්න කරගන්න පුළුවන්. තම පාස්වර්ඩ් එකක් අවුල් කරනවා පාස් කරනවා මෙන්න මේ කරා. ඒ වගේමයි සමාජාත නිරන්තරයෙන් අපේ ඉල්ලන වාහන අපිට දී ගන්න බැරි වෙලා. එතකොට අපේ සංගමයේ ඇතුලෙන් අපි හොයලා බලනවා කාගාවද මේ තකල වාහන. ඒ හැමයි තමයි අරගෙන දෙන්න පුළුවන් එකක් අපිලා අපි දෙනවා යනම බිස්නස් එක කරා. ඒ වගේ පෞද්ගලික කාර්ය තුල අපිට විශාල වශයෙන් අපේ සංගමයේ ඇතුළේ අපිට නැති මාර්කට් කරා කරනවා. විශේෂයෙන්ම අපි කතා කරනවා විශේෂයෙන්ම අපිට ලොකුම ගැලීම තමයි විශාල වශයෙන් වටින අපිට පොදු තියෙන එක නතර කරගන්න පුළුවන් වුණා. මම අපි සියලු දැනගන්න. ගැටවුත් කලින් අනිත් උපුපුරන කියලා. මම දන්නේ නැහැ. මොහොමරි හම්බෙන් අපි දෙන්න ඇසෝසියේෂන් මීටින් එකක් කතා කරනකොට මට වෙන විදියක් තුනක්. මතවට හරියට බලනකොට අලීට පොළු කියලා ඉතින් මගෙන් වාහන අරන් මට සල්ලිත් දෙනවා. කොහොමද මට පුළුවන්
යාගේ සල්ලි බ්ලොක් කරගෙන අලි කන්න ඉවර කරලා ඊට පස්සේ මේ ගන්න ඊට පස්සේ මම මට බොරු කියන්නේ නැහැ ඊට බොරු කියන්නේ නැහැ මගේ ගන්නවා තුරුණා දී ගන්නවා ඒ වගේ අනන්ත ප්‍රමාණ මේ ඇසෝසියේෂන් හැදුවට පස්සේ අපි ඒ වගේ වාසි හදලා අනේ විශේෂයෙන්ම ඉස්සෙල්ලා රාවණා මහත්මිය මේක ඉන්නේ නාට්‍ය විදාම බලනවා ඒ මේ තියෙන මාර්ග අපි කෙනෙකුට දෙන්නෙකුට දෙනව කවදාවත් කළා ඉවර කරන්න බෑ සාමාන්‍ය විදිහට පස්සේ එමියම්ම මාර්ගික වහන තරුණ මාර්ගයක් යනවා සමුද අපි කෙනෙකුට ඉවර කරන්න බෑ ඔව් පෞද්ගලික කාර්යයක් තුන දෙයක් තමයි අපි විසින්ම මාර්ගයක් විනාශ කරනවා මම යපන්දා කරනවා ඊළඟ ප්‍රමාණය මාර්ගය කරනවා අනිත් අපන්දා කරනවා අවසානයේ අපිව වැඩේ නමුත් අපි පෞද්ගලික කාර්යයක් නෑ ඒක කරන්නේ නෑ මාජික කතිය වහන්නේ අනිත් වල සල්ලි වෙන්නේ කරන්නේ මෙතන තාලෙක නෙවෙයි ඒ වගේ මම මේ අපි කතා කරන්නේ ඔප්ෂන් එකෙන් ටික හරකට වහනවා දෙන එක කතා කරනවා ස්ටොක් එකට වහනවා දෙන එක කොහොමද සාමාන්‍ය ප්‍රොෆිට් එකක් ගන්න වහන්න පුළුවන් ඕක කරන්නේ සමහර කට්ටියට මම රටේ හම්බුනේ මම මාකට අත්තුන්න දාන්න තියෙනවා මොකද කල වැඩ ඈ නමුත් මේ ඔගේ දවස්වල අපපාර කරගෙන තියෙනවා ඒ වගේමයි විශේෂ ඔය උදා දැන් අතුලට රටවල් තියෙන මාකට කරනවා අපි දන්නේ නැත්නම් සමහරවිට තියෙනවා ඇත්තටම 100% සල්ලි අරගෙන කරන්න බැහැ. නමුත් අපි දන්නේ නැති හින්දා බයටම අත දාන්නේ. ඒකයි 150ක් දුන්නා වාහන විකුණන්නේ නැහැ. අපි දන්නේ අපි හිතන්නේ 150ක් විතරක් වාහන දැම්මොත් ඒ මාර්කට් එකේ අපිට ආයි ගොඩ යන්න බෑ. නමුත් සමහරවිට තියෙනවා ඒක 150ක් අරගෙන කරන්න පුළුවන්. අපි අතරේ කතා බහ කරනකොට අපි දන්නවා මේ මාර්කට් එකේදී මේ 130ක් ගත්තම ඇති. ඔය කියන තරමේ මේ අපහසුතාවයක් නැහැ සමහරවිට නැහැ කියන. සමහරවිට කියනවා මගේ වාහන ගිල්ල හිරවෙනවා සමහරවිට. ඒරුණාට පස්සේ මට කරගන්න දෙන්නේ නැහැ. නමුත් ඒ මාකට ටිකේ අපි අලිවාහට සමහරවිට මේ මාකට ටිකේ ගොඩක් ස්ට්‍රෝක්. ඒකත් අපිට ගියාගේ උදව් ගන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ විසඳන්න. සමහරවිට මගේ සමහරවිට සියලු දෙනාම මෙහෙම හැකියාවක් තියෙනවා. මේ සංගමයක් තුළ සංගමයේ වටිනාකම තමයි සියලු දෙනා උදන්තරයෙන් කතා බහ කරන නිරන්තරයෙන් රැස්වීම දෙකිනවා නම් ඒ තියෙන අවස්ථාවෙන් අපිට මඟ හැර ගන්න පුළුවන්. ඒ නිසා දෙවියන් සහර කතා කරන යන වෙලාවදී මොනවා ප්‍රශ්න කතා කරමු. කියන දේවල් තමයි කොහොමද අලි මාත්‍ය අලුතෙන් අපෝපන ජමා සම්බන්ධ කතා කරමු. මේ හතර ඕන වෙලාවක අපි ඉන්නවා අපිට මම හිතන්නේ උපදෙස් ගන්න කට්ටිය. කතා කරොත් අපිට පුළුවන් මේ අතර දේවල් වලට පාරමිත මාරේ. මේ කොහොමද සියලු දෙනා එකතු වීම තුළ ලොකු වැඩක් කරනවා. තනියම කරනවා ලොකු දෙයක් කරනවා. සංගමේ නම දුකට පස්සේ තෝරලාට මිනිස්සු කැමති බඩු ගන්න මොකද දෙන්න සල්ලි වල බයයි. මේ සල්ලි වල මොනවා වෙන්නේ නැහැ මේ විදිහට. විශේෂයෙන්ම සංගමේ ලිපිනේ විදිහට පාවිච්චි කරන තානාපති ලිපින. එතකොට තවත් මේ සම්බන්ධයෙන් මිනිස්සුන්ට විශ්වාසයක් තියෙන මොකද තානාපති කාර්යාලය හා සම්බන්ධ ආයතනයක් තමයි මේ ආයතනය. ඒ නිසා මම හිතුවා මොනවද ගාමනේ ඔප්ෂන් එකකින් කට්ටියකින් ඉන්නේ නැහැ කට්ටියකින් ඈ දුරතර කට්ටියකට මේ වැඩේ කරගෙන යමු. උපවාස දුන්නා මම කට්ටියකට කරා. මේක දැන් ගියා. විරෝධන ක්ලාස් එකේ. ඉස්සරහ දුරතර මේ සංගමයේ අපි විශාල සංවිධානයක් වඩපත් කරනවා. දේව තමයි මම දැන් මේක කරනවා සිංහලකට 600ක් දෙන මෙම්බර්ස් ඒ 600 මෙම්බර්ස් ඉන්නවා කියන්නේ ඒකෙන් ලොකු වැඩක් කරන්න ඕනේ. ඒක තමයි මාමිලා කියලා කතා කරලා අපි දැන් ඒක හින්දම කියලා. නමුත් දැන් එදා තාම බජට් එකට කලින් දේවල් වෙනස් කරේ. පොරොන්දු වෙලා ගියා වෙනස් කරන්න නැහැ කියලා. දැන් උනේ නැහැ. අපි හිතනවා සංගම විදිහට කතා කරලා